මල් ඉතින් ජය පැරදුම කියන්නේ ඔන්චිල්ලාව එහාට යනවා මෙහාට එනවා. ඒ වගේ දෙයක් ඉතින් ජය తాවකාලිකත් නැහැ. පරාජය తాවකාලිකත් නැහැ. මීට ඉස්සෙල්ලත් මේ වගේ පරාජයන් වෙලා තියෙනවා. විවිධ රටවල එහෙම පරාජය වුණා. ඉම්රාන් ખાન පාකිස්තානයේ මම හිතන්නේ එකකට පරාජය වුණා. පහුගිය ටිකේ ඊට පස්සේ දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් මේක හැමදාම දෝලණය වෙන තත්ත්වයක්. ජනතාව කැමති වෙනවා අකමැති වෙනවා. මම නම් දකින්නේ හැබැයි මේ ඉලෙක්ෂන් එක ගැන වෙන මතයක්. මම කියන්නද? මම හිතන්නේ ලංකාව වගේ දූෂිත දර්ශකයේ අංක 4ට තියෙන රටක ආසියාවේ දුප්පත් රටක ඉලෙක්ෂන් එක කියන්නේ මල්ලි මහා ඡන්දය කියන්නේ පාර්ලිමේන්තු ඡන්දය කියන්නේ රියැලිටි ෂෝ එකක් වගේ. රියැලිටි ෂෝ එකේ ස්පොන්සර්ස්ලා තමයි වැඩි තියෙන්නේ. ස්පොන්සර් තමයි තීරණය කරන්නේ කවුද ඉදිරියට එන්නේ කියලා. කවුද තරුව වෙන්නේ කියලා තීරණය කරන ස්පොන්සර්. ඉතින් මේ රියැලිටි ෂෝ එකෙත් මේ ඉලෙක්ෂන් එකේ රියැලිටි ෂෝ එකෙත් ස්පොන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ ස්පොන්සර්ස්ලා තමයි ඇමරිකාව, ඉන්දියාව, ජපානය, චීනය. ස්පොන්සර්ස්ලාට අවශ්‍ය දේ වෙන්නේ. පහුගිය ටිකේ මේ යම් නාලිකාවල තිබුණු රියැලිටි ෂෝ එකේ අන්තිමට තරුව වෙන්නේ නාලිකාවේ අයිති පාර්ශවයේ ස්පොන්සර්ස්ලා කැමති කෙනා. දක්ෂයා ඉවත් වෙනවා. ස්වර්ණවාහිනිය දැක්කනේ. අජිත් වීරසිංහ මහත්මයා ආවා. ඊට පස්සේ කවුද අපේ මෙයා හිටියා කවුද අපේ දයසිරි ජයසේකර මහත්මයා දක්ෂයා කැපිලා ගියා. ඒ වගේ උදාහරණ ඕන තරම් කියනවා. පහුගිය ටිකේ තුනේ දේවල් දැක්කනේ. ස්පොන්සර් තමයි බලවත්. මුදල් එන පැත්ත. ස්පොන්සර්ගේ අවශ්‍යතාවය අනුව තමයි ලංකාවේ දේවල් වෙන්නේ. අපි ඒක S2කට දැක්ක පහුගිය ටිකේ CNN කෝරළේ ඡන්ද ගණන් කරපු ස්ථානේ නාලගොඩ ඒව මහත්තයා 20ක් එක්ක විතර දුවගෙන එනවා. ඊට පස්සේ වැඩ කරපු ප්‍රසන්න රණතුංග මහත්තයා මේ පැත්තේ ඉඳන් කියනවා 10000ක් අඩුයි කියනවා. අපිට 10000ක් වැඩි කියනවා. අන්තිමට මම මේ රහසක් එලි කරන්නේ මම S2කට දැක්කා සියලු අපේක්ෂකයෝ ළඟ මල්ලි සුනිල් ජයලත් අපේ ඒ මහත්තයා කියන්නේ ඉස්සෙල්ලා සියලුම දෙනා ගාව ප්‍රතිඵල තිබුණා. ප්‍රතිඵල තියලා අපිට අඩු වෙලා ආයනවා කොහොම හරි ගිය පාර පාර්ලිමේන්තුවේ ඡන්දෙන් පෙරදිච්ච සරත් වීරසේකර මහත්මයා කොළඹ ඇවිල්ලා විමල් වීරවංශයට වඩා ගන්නවා. ඒ කොහොමද වෙන්නේ? එතකොට මාතර දිස්ත්‍රික්කේ දලසලා පෙරුම මහත්තයා 4ට 5ට යනවා. කාංචන 4ට 5ට එනවා. අලුත්ම එක්කෙනෙක්ට ලක්ෂ ගණක් ලැනවා. එතකොට තව කොහෙද? අපි වගේ මේ ගම්පහ සියලු දේවල් කර මහින්ද සුළඟ ගෙනාව ප්‍රසන්න රණතුංග මහත්තයා අඩුවට යනවා. නාලගොඩ හැව මල්ලි උඩට උඩින් එනවා. කොළඹ වෙනවා, ගම්පහ වෙනවා, මාතර වෙනවා, දකුණ වෙනවා. ඒ කියන්නේ ස්පොන්සර්ගේ කැමැත්ත. ලංකාවේ දේශපාලනය කියන්නේ ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය කියන්නේ ස්පොන්සර්ගේ කැමැත්ත. මම හිතනවා මේකත් ස්පොන්සර්ගේ කැමැත්ත. ස්පොන්සර්ස්ලා කැමති මේ රමණීය දූපත අයිති කරගන්න. මේක සුන්දර දිවයිනක්නේ. ගිනි කඳු නැති, හිම කුණාටු නැති, කාන්තාර නැති සුන්දර දිවයිනක්. මේක අල්ලගන්න ස්පොන්සර්ස්ලා සල්ලි යවනවා. ඒ ස්පොන්සර්ස්ලාට කැමති කෙනා තමයි පාලකයා බවට පත් වෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ වෙනවා MCC ගිවිසුම අයිති කරගන්න. සයින් කරගන්න. මුලින් බෑ කිව්වේවා දැන් දීලා තිනවා 3න් 2ක බලයක් දීලා තිනවා. දැන් ආයේ 70ක් හොඳයි 30ක් හොඳයි කියන්න ඕනේ. ඇමරිකන් පුරවැසියෙක් මාවා. එයා ජනාධිපතිවරයා වුණා. ඊට පස්සේ එයාගේ අයියා තව බැසිල් අයියාව ඇමරිකන් පුරවැසියෙක්. එයා ඇවිල්ලා මැතිවරණය කෙරුවා. මුදල් ආවා. ඉතින් දැන් MCC ගිවිසුමත් හරියයි. වරායේ බහලු. ඒකට PB ජයසුන්දර මහත්තයාට ඉන්දියාවෙන් කෝල් එකක් කරන් අහන්න උනානේ. අවසර ගන්න උනානේ. ඒවත් කරේ. නරේන්ද්‍ර මෝඩි, ඩොනල්ඩ් ට්‍රම්ප්, ෂින්පින් ඔය ස්පොන්සර්ස්ලා ඉන්නවා. ස්පොන්සර්ස්ලාට අවශ්‍ය විදිහට තමයි ලංකාවේ ඉලෙක්ෂන් වෙන්නේ. ඒ අතර අපිවත් ටිකක් දානවා. නැත්තම් රියැලිටි ෂෝ එක තිපෙන්නේ නැහැනේ හරියට. ඒ හින්දා අපිවත් පොඩ්ඩක් දාලා ෂේප් කරනවා ඇත්ත කියලා පෙන්වන්න. නමුත් පාලකයාගේ කැමැත්ත ස්පොන්සර්ගේ කැමැත්ත අනුව තමයි නැත්තම් රණවක කොහොමද දෙන්නේ මේගොල්ලන්ට වඩා ලුකුවට ලක්ෂ ගණන් මේ පළවෙනිට ඉල්ලපු දරුවා. එතකොට එයාගේ අනිත් එක්කෙනා එනවා දෙකට. දලසලා පෙරුම පස්සට යනවා. කාංචන පස්සට යනවා. ප්‍රසන්න රණතුංග පස්සට යනවා. විමල් වීරවංශ පස්සට යනවා. එහෙම වෙන්න බෑ.
එහෙම වෙන්නේ ස්පොන්සර්ගේ ආශිර්වාදය, ස්පොන්සර්ගේ කැමැත්ත. ඒක තමයි මන් දකින තිත් ඇත්ත. මේ මිනිස්සුන්ට මේ හිටපු දේ ඔය මූල් ටික පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ, අයින් කරන්න ඕනේ, අලුත් මුහුණු එන්න ඕනේ කියලා එකක් නෙමෙයි අදහස් වෙන්නේ. ජනතාවේ කැමැත්ත නෙමෙයි මල්ලි පාර්ලිමේන්තු ඡන්දේ. ජනතාවේ කැමැත්තත් පොඩ්ඩක් තියෙනවා. එහෙම යන්න ඒ කියන්නේ ඒකේ සත්‍යතාවය තේරෙන්න හින්දා පොඩ්ඩක් මේ ජනප්‍රියව දානවා. නමුත් ජනතා කැමැත්තම නෙමෙයි මල්ලි පාර්ලිමේන්තු ඡන්දේ ප්‍රතිඵලය කියන්නේ. ජනතාවගේම කැමැත්ත නෙමෙයි ස්පොන්සර් කැමැත්ත. දැන් ඔයගොල්ලන්ගේ නාලිකාවල බලන්න. නාලිකාවල යන වොයිස් කට් එක ස්පොන්සර් කරන එක නේද? මම හොඳ උදාහරණයක් ගන්නකො. ලංකාවට එක සැරයක් පෞගෙටිකේ අපේ කිව්වට තරන්න එක්කෙනෙක් එක මහත්තයෙක් කුණු ගෙනාවනේ. ඒක ගියා නාලිකාවල. නාලිකාවල ගියාම එයා කිව්වා මේකට විරුද්ධව ගහන එක නවත්තන්න මම ඇඩ්වර්ටයිස්මන්ට් නවත්තනවා කිව්වා මල්ලි. ස්පොන්සර් කරන ඇඩ්වර්ටයිස්මන්ට් නවත්තනවා කිව්වා. එතකොට මල්ලි නැවතුණා මල්ලි. වැඩේ නැවතුණා. මහලොකුවට කෑ ගහන්න දේශපාලන පක්ෂ තිබුණානේ මල්ලි ඒකට. ඒගොල්ලොත් නැවතුණා. මොකද ඒගොල්ලෝ ස්පොන්සර්ගෙන් සල්ලි අරන් මල්ලි. ලොකුවේ රැඩිකල් දේශපාලන පක්ෂෙ ඉන්නේ. ඒ පක්ෂවලට ස්පොන්සර් සල්ලි ගෙවලා. ඒගොල්ලෝ කතා කළේ නෑ ඒක. නාලිකා කතා කළෙත් නෑ මල්ලි. මොකද නාලිකාවට ආව වෝනින් එකක් උඹ දැම්මොත් අපි ඇඩ්වර්ටයිස්මන්ට් නවත්තනවා කියලා. පත්තරවලත් එහෙමයි මල්ලි. අපි කට්ටියම මල්ලි අනාථ වෙලා ඉන්නේ ස්පොන්සර් තමයි මල්ලි තීරණය කරන්නේ. 2015 ආණ්ඩුවට ඒ කියන්නේ උඹතුමලා අහන්නේ නැහැ නේ. ඒක ස්පොන්සර් ගැන ආදී අහන්නේ නැහැ වැඩි. ඇත්තද කියලා දන්නව කවුරුත්? ලංකාවේ ජනතාවම දන්නව ඕක. 2015 දී මම කියන්නේ ජන ආණ්ඩුවට ඕ වගේම ස්පොන්සර්ස්ලා ආවා. මල්ලි ස්පොන්සර් තමයි කරන්නේ. දැන් මාන්න මතකද අර ප්‍රයිවට් ජෙට් එකකින් මහින්ද මහත්තයාව බලන්න ආය මල්ලි ඉන්දියාවේ මෝදිගේ යාළුවෙක් ඇවිල්ලා මත්තල එයාපෝට් එකෙන් බැහැලා නාමල් මහත්තයා තමයි ආවේ ඒ ස්පොන්සර්ව අරන් යන්න. ඒ නරේන්ද්‍ර මෝඩිගේ ස්පොන්සර්. එයා ඇවිල්ලා කිව්වේ ඊළඟ ඡන්දෙදි අගමැති වෙන්නේ මහින්ද මහත්තයා කියලා කිව්වේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. මතකද ඒක? ඒ මහත්තයා මොකද්ද ඒ දේශපාලඥයාගේ නම මට මතක නැහැ හරියට. එතුමා නරේන්ද්‍ර මෝදිගේ රයිට් හෑන්ඩ් කියලා කිව්වා. එයා ආවා. ඒගොල්ලෝ තමයි මල්ලි අපි හරි අහිංසකයි. ලංකාවේ ජනතාව හරි අහිංසකයි. ජන මතය නෙමෙයි මල්ලි එන්නේ පාලන නායක වෙන්නේ. මේගොල්ලන්ට ඕන මල්ලි අපේ වරායට කෙලින්න. වරායට කෙලින්න නම් මල්ලි ඒ ඉන්දියාවට උමනා විදියට ඒ වැඩේ වෙන්න ඕනේ. එතකොට හම්බන්තොට වරාය ගන්න. මල්ලි ඒගොල්ලන්ට ඕන විදියට ආරක්ෂා මුදා මූලස්ථානේ ගත්තා. චීනේ ස්පොන්සර් මල්ලි. දැන් වරායට දෙන්න යන්නේ වැඩි ඉන්දියන් ස්පොන්සර්. එතකොට MCC එකේ ඇමරිකන් ස්පොන්සර්. දැන් මල්ලි තුනෙන් දෙකේ බලෙත් එක්ක මං අද කිව්වයි කියලා රෙකෝඩ් කරගන්න. MCC කිව්සුම ගහනවා මල්ලි. වරාය දෙනවා මල්ලි ඉන්දියාවට. එතකොට අනිතික මොකද්ද? හම්බන්තොට වරාය. මේ සේරම මේ ලංකාවේ වැඩ වෙන්නේ මල්ලි චීනෙටයි ඇමරිකාවටයි ඉන්දියාවටයි ජපානයටයි ඕන විදියට. ඩෝල් සමාගමට දීලා තියෙන අක්කර 6000ක් මල්ලි. එතකොට මල්ලි මේ ෂන්ගිල් එකේ තියෙනකි අක්කර 3ක් ඉස්සලා දුන්නා. ඒක 6 වුණා. ඊට පස්සේ ඒක 20 වුණා. ඒක දැන් බණ්ඩාරරක මහත්තයා මල්ලි අත මිටමලෝගෙන ඉන්නවනේ මල්ලි ඔය ගෝල් ෆේස් එක ළඟින් යද්දි බලන්න මල්ලි පිළිමේ කොපර් පිළිමයක් තියෙනවා. පිත්තල නැත්නම් තඹ පිළිමයක් තියෙනවා මල්ලි. ගෝල් ෆේස් එක ඉස්සරහ පිට බණ්ඩාරනායක මහත්තයා. එයා හිටන් ඉන්නේ ලංකාවේද මල්ලි? නෑ මල්ලි. එයා හිටන් ඉන්නේ චීනේ. මොකද ඉඩමේ චීනේ මල්ලි. සින්නක් කර දීලා තියෙන්නේ. එතකොට චීනේ ඉඩමේ තමයි සංඝවේදගුරු පංචමහා බලවේගී නිර්මාතෘ බණ්ඩාරනායක මහත්තයා ඔය හිටන් හිටියට බණ්ඩාරනායක මහත්තයා හිටන් හිටන්නේ නැති. හිටන් ඉන්නේ ලංකාවේ ගෝල් ෆේස් එකේ කියලා. චීනේ මල්ලි ඉන්නේ සින්නක් කර දීලා ඉවරයි ඒක. ඔතමාට මේ ඡන්දෙදි කවුරු හරි ස්පොන්සර් කරාද? නෑ මල්ලි මං තමා මේ ඡන්දේ මගේ අම්මා පල්ල බුදුන් පල්ල ජේසු පල්ල හොයලා බලන්න. මගේ ඡන්දේ ලක්ෂ 2කමාරක් දුන්නා ස්පොන්සර් කෙනෙක්. අහිංසක ස්පොන්සර් කෙනෙක් මල්ලි. එයාගේ නම කියන්න බෑ. එයා හැමදැනටම දෙනවා සල්ලි. හරි. එයා දුන්න ලක්ෂ 2කමාරක්. ඊට පස්සේ තව ලක්ෂ 2කමාරක් දුන්න තව යාළුවෙක්. එයාගේ නම කියන්න බෑ. ඒ අපේ ලංකාවේ ස්පොන්සර් කෙනෙක්. ඊට පස්සේ ලක්ෂ 5ක ස්පොන්සර් ශිෂ්පයක් දුන්න මල්ලි සජිත් ප්‍රේමදාස මහත්තයා. 10ක් දෙනවා කිව්වා. අනිත් 5ට පොල්ල තිබ්බ මල්ලියා. 5යි දුන්නේ මල්ලි. සජිත් ප්‍රේමදාස මහත්තයා දුන්නේ මල්ලි. මෙතනින් ගිය රංජිත් බණ්ඩාර මහත්තයා තමයි
පහක් දුන්නේ. කියන්නේ ඒකෙත් ගිහිල්ලාද දෙන්නේ එතකොට? දන්නේ නැහැ මල්ලි හම්බෙයි කියලා හිතනවා. දැන් වීදම් තියෙනවා මල්ලි ගෙවන්න බිල් වගේක් තියෙනවා. එතකොට ඒකයි මම LOLC එකේ තිබිලා ලක්ෂ 10ක් ගත්තා මල්ලි. මගේ සල්ලි FD එකක් තිබුණා මල්ලි ලක්ෂ 70 වගේ. ඒකෙන් 10ක් ගත්තා. ඒ අර පර්මිට් එකේ සල්ලි මල්ලි දාලා තිබුණේ මේකට පාවිච්චි කරන්න. ඒකයි මගේ මුල් වියදම මල්ලි මට ආසනයක් නැහැ. මම ඔෆිස් එකක් නැහැ, කට් අවුට් ගහුවේ නැහැ, බැනර් නැහැ, මුකුත් නැහැ මල්ලි. මට ලක්ෂ 34න් වැඩිම මනාප සංඛ්‍යාව ගත්තා 1,03,900 ගණක් ගත්ත මල්ලි ලක්ෂ 34කින්. නමුත් මල්ලි මීගමුවේ හිටියා කෝටි 7මාර වියදම් කරපු එක්කෙනෙක්. කෝටි 10 වියදම් කරපු එක්කෙනෙක් හිටියා. පස් කපපු එක්කෙනෙක් හිටියා කෝටි 11ක්. කුඩු ගේන එක්කෙනෙක් හිටියා යාගේ ගාන කෝටි 9යි. අපෙත් කට්ටිය හිටියා මල්ලි ලක්ෂ කෝටි 9 10 වියදම් කරපු අය හිටියා. නමුත් මම මල්ලි KDH වෑන් එකක් අරගෙන මල්ලි 1.10කට රෙන්ට් එකට අන්න නවත්තලා තියෙනවා එළියේ නම්බරේ බලා ගන්න බොරුව වංචාව නෑ මල්ලි තිත් ඇත්ත කතා කරන්නේ අඩුම මුදලෙන් අඩුම මේ ස්පොන්සර්ෂිප් එකෙන් වැඩිම ඡන්ද හම්බුනේ රංජන රාමනායකට කියලා පැහැදිලිව කියනවා මගේ ඒකේ FB එකේ දානවා මල්ලි සේරම ලියලා ඉවරයි අද නැත්තම් හෙට දානවා මල්ලි ඒ නම් ස්පොන්සර්ස්ලා කිව්ව දාන්න එපා කියලා නම් නමුත් මම අහනවා මම වගේ පුළුවන් නම් මැතිවරණ වියදම් පෙන්වන්න අනිත් අය පෙන්වන්න බෑ මල්ලි. මොකද ස්පොන්සර්ස්ලා පිටරට ඒකයි වැඩි. ඇත්ත කතාව ඒකයි. ඉතින් අපි මට ලංකාවේ ජනතාවට කියන්න තියෙන මේ පණිවිඩය තමයි අපේ රට තියෙන පිටරටියන් අතේ චීනයයි, ඉන්දියාවයි, ඇමරිකාවයි, ජපානයයි දැනට මම දන්න විදිහට මම තියෙන තොරතුරු අනුව නිවැරදි කිරීම වලට යටත්ව තවත් ඒවා ඇති. ඒගොල්ලෝ තමයි අපේ රටේ එන පාලකයා තෝරන්නේ. මොකද ඒ පාලකයා ලවා ටික ටික ඉඩම ගන්න පුළුවන් නම් ඒගොල්ලොන්ව පත් කරගෙන ඒගොල්ලන්ට ස්පොන්සර් කරගෙන ඒගොල්ලෝ හරහා තමයි රට ටික ටික ගන්න. දැනට අපේ රටේ කාලක් වගේ වැලිබර තාරබර කාලක් ඉවරයි. මොකද ඒකට චීන ජනාධිපතිවරයා චීන ජාතික ගීය කියලානේ මල්ලි ගිය පාර වරාය ගත්තේ යහපාලනෙන් ඇවිල්ලා තමයි ඒක බේරගත්තේ. දැනට අපේ රටේ කාලක් ඉවරයි. කොළඹ අක්කර 20ක් ඉවරයි. තෙල් ටැංකිය වලටත් වැඩේ දෙයි. JVP එකට මීට වඩා බලයක් හම්බුණා නම් හොඳයි. පව් ඒගොල්ලෝ හිටියනම් මේවා ගැන කතා කරයි. දැන් අපිට තනියම දීලා තමයි ෆුල් පාර්ලිමේන්තු එකේ ෆයිට් එක දෙන්න වෙන්නේ. මේ ස්පොන්සර්ස්ලා එක්ක ජනතාවගේ මතයක් තියෙනවා ඔබතුමාගේ අර යන්තත් මොකද්ද වගේ එයා පරාදයි කියලා. මගේ කවුද මල්ලි? ඔබතුමා කියන මොකද බැක් සයිඩ් අනේ මල්ලි. එයාට ලොකු අසාධාරණයක් වුණා මල්ලි පව්. එයාට දේශපාලනින් හින්දා මල්ලි තාත්තා නැති වුණා. ඒගොල්ලන්ගේ පවුලට බොහෝ කරදර වුණා. හිරිහැර වුණා. එතකොට පාරේ තමයි තාත්තව මරලා දැම්මේ 4 දෙනෙක් ඉදිරිපිට. මේ වඩමාරච්චි වලින් ගප්පු තුවක්කුත් එක්ක මූණිසන් තිබුණා. ඒ සේරම නමුත් එයා තමයි ඉස්සල්ලා මේ මහින්ද මහත්තයාගේ ස්පොන්සර්. මහින්ද මහත්තයා ඉස්ලාම යෝජනා කළේ එයාගේ තාත්තා. පස්සේ ගෝරියක් ගිහිල්ලා කොමරි ආව මරලා දැම්මා. එයා හිටියානම් කාන්තා නියෝජන හොඳ හැබැයි හොඳ කාන්තාව ටිකක් මේවට කටසර කාන්තාව ටිකක් මේවට පත් වෙලා තිනවා. අපිට ඒ ගැන දැම්ම සහතික දෙන්න බෑ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටියානම් පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ ගෝරි අදින්න ඒ කියන්නේ අපි දැන් කරන විපක්ෂයේ භූමිකාවනේ කරන්නේ. ඒ හින්දා විකිනේ නැතුව කෑ ගහන්න ස්ත්‍රී නියෝජනය 125ක් තියන්න ඕන කියන න්‍යාය යටතේ එතුමිය හිටියානම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කටින්ද කෙලුණා කියලා තමයි ඔබතුමා කියන්නේ. මල්ලි ඕකට කියනවා කටින්ද කෙලුණා. එතකොට සමහර අය ඉන්නවා පාර්ලිමේන්තු ගොළුෝ කියලා. 6 දෙනෙක් නියෝජන වුණා කවදාවත් පනතකට කතා කරලා නැහැ. පෙත්සමක් ඉදිරිපත් කරලා නැහැ. ටිරානලස් මහත්තයා හිටියා පහුගිය ටිකේ අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ. දවසක්වත් කතා කරලා නැහැ. තවත් මම දැක්කා සමහර අය ඇවිල්ලත් නැහැ. ඒතකොට දැන් ඕගොල්ලෝ කියනවා
ගොළු හදවත වගේ ඉන්න කියලාත් කියනවා පාර්ලිමේන්තුවේ. ආයෙ කියනවා කතා කරොත් කියනවා කටින්ද කෙලවුණා කියලා කියනවා. එතකොට කතා කරන එකාට කියනවා කටින්ද කෙලවුණා කියලා, කතා නොකරන එකාට කියනවා ගොළු හදවත කියලා. මොන මගුලක්ද මං කරන්න කියන්නේ එතකොට? දැන් උඹලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බුදියන්නද? එතකොට ඒ පන් දැක්ක පුටුවල බුදියන් ඉන්නවනේ. නම් මං කියන්නේ නිමල් සිරිපාල මහත්තයා මං දෝෂයක් කියනවා නෙමෙයි. හැමදාම උඹලා දානවනේ. ඒ මහත්තයා බුදි නිමල් හැමදාම. එතකොට දැන් පාර්ලිමේන්තුවට එන සමහර අය හිතනවා පාර්ලිමේන්තුවට එන්නේ මරණවලට යන්න කියලා. සමහර අය ඉන්නවා දානෙගවල යන්න කියනවා. සමහර අය හිතනවා පාර්ලිමේන්තුව එන්නේ ගමේ කට්ටියක් ඉති නැගලා කොස් කඩලා කානුවට බැලලා සුද්ධ කරන්න කියලා. පාර්ලිමේන්තුවේ නීති හදන්න. එතකොට පාර්ලිමේන්තුවෙන් නම් කතා කරන්න ඕන මල්ලි. කෙල වුණත් කමන්නේ මල්ලි එහෙම අර අතනින් එනවා මල්ලි මාසයකට මල්ලි මාස 3කට එක පාරක් આવොත් ඇති. එතකොට අවුරුද්දට 4 පාරක් આવොත් මල්ලි උඹලා මල්ලි මේ මිනිස්සයාට අවුරුදු 5න් පස්සේ විශ්‍රාම වැටුපක් දෙනවා. කෝටි 2මාරක පර්මිට් එකක් දෙනවා. දවසක පැමිණිට 2500ක් දෙනවා. එතකොට හොඳ කෑම් වේලක් දෙනවා. එතකොට රාජතාන්ත්‍රික බලපත්‍රයක් දෙනවා. මේ සේරම දෙන මේ 2 කෝටි 20 ලක්ෂයෙන් තෝරාගෙන පත් කරන එක්කෙනාට මේ මනුස්සයා කියනෝනේ කතා කරන්න එපයි කියලා මල්ලි. මං කියන්නේ කතා කරනුන්ටත් බයිනවා. ඇවිල්ලා කාලයනුන්ටත් බයිනවා. ගොළු හදවතුන්ටත් බයිනවා. මම නම් කියන්නේ කතා කරන්නයි පාර්ලිමේන්තුව වෙන්නේ. සටන් කරන්නයි පාර්ලිමේන්තුව වෙන්නේ. ඉතින් කාලයන එක නම් වැරදි. වා කිව්වා වගේ ඇවිල්ලා හෙන ගාලා ඉරේ ගියත් කමන්නේ කතා කරන්න ඕන මල්ලි. අවසාන ප්‍රශ්නේ ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක සෞභාග්‍ය දැක්මත් එක්ක හොඳ දෙයට හොඳයි නරක දෙයට නරකයි කියලා විපක්ෂයේ විදිහට එතුමා එක්ක හොඳ දෙයට එකතු වෙලා යන්න පුළුවන්ද? අනේ මල්ලි කුහක වෙන්න හොඳ නැහනේ. එතුමාට අපි විපක්ෂයේ කාර්යභාරය කියන්නේ මල්ලි ජනාධිපතිතුමාව හොරතල් කරන එක නෙමෙයි. මෙහෙම අරන් දොයි බබා කියලා උක්කුම් මොනවද කියලා අහන එක නෙමෙයි මල්ලි විපක්ෂයේ කාර්යභාරය. එයාට කුක්කු පොවන එක නෙමෙයි. අපේ විපක්ෂයේ කාර්යභාරය එන මල්ලි අයවැයෙන් හම්බෙන මුදල් හරියට වියදම් කරනවාද කියලා එයා ගිහිල්ලා ඩෝසර් කරනවා නම් මල්ලි පුරාවස්තු ඒවට කෑ ගහන්න ඕනේ. එයා අම්මා තාත්තගේ සොහන හැදුවා නම් ඒ බිල් ගෙවන්න ඕනේ කියලා කෑ ගහන්න ඕනේ. කෆිර් ඒ වගේ යාට තියෙන දේවල් එක්කම මේ ආණ්ඩුව ඉන්නවනේ දූෂිත කුඩුකාර එතනෝල්කාර කසිප්පු පෙරන පුරාවස්තු විනාශ කරන ඒ වගේ අයට විරුද්ධව අපි සටන් කරන්න ඕනේ. ඒ දේ අපි දිගටම කරනවා. එයාගේ හොඳ ගතිගුණ වලට අපි ක්‍රෙඩිට් එක දෙනවා. කොරෝනා එකේදීම ඩබල් සැලුට් මල්ලි. එයා හරි දේ කළා මල්ලි. එයා පොඩ්ඩක් මුලදී අනාගත්ත මල්ලි 28ක් ඉදි ලොක්ඩවුන් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් අනාගත්තා. යුද්ධයි මේකයි පටලුවත්. නමුත් ශවේන්ද්‍ර සිල්වා අජිත් රෝහණලා මල්ලි ජයසිංහ මහත්තයලා මොනවද දන්න කි. ඒගොල්ලෝ මල්ලි ඒ කියන්නේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ සියලු දෙනා මල්ලි වැඩේ හොඳට කළා. ඒකෙන් එහෙම කළා හැවහල මේ පැත්ත බැලුවේ. කවුද මල්ලි? මල්ලි මෑන් පනිනවා අනිවාර්යෙන්. ඔන්න මම රෙකෝඩ් කරලා කිව්වා කියලා තියාගන්න. මල්ලි මොකද දන්නවද? එයාගේ ස්පොන්සර් මල්ලි. එයා මල්ලි මෙයාට ස්පොන්සර් කළා මල්ලි. එයා ඒ කියන්නේ එයා one of the sponsor කෙනෙක් මල්ලි. එතකොට ස්පොන්සර් ඇතුලේ තියෙන එකක් නැහැ. ඒකද ස්පොන්සර් පණී කියලා හිතනවා මල්ලි. මට මෙතනදී ආරංචි වුණා මල්ලි. දැන් ඉස්සලම දුන්නේ ඒක 3 බෙන්ච් එකකින් මල්ලි. 3 බෙන්ච් එක දන්නවනේ උන වැඩි. ඒකේ හඬපටක් තියෙනවනේ. 3 බෙන්ච් එක මල්ලි දැන් 5 බෙන්ච් එකට ගියා. 5 බෙන්ච් එකේට ඒ තීන්දුවම දුන්නා. දැන් යනවලු මල්ලි 7 බෙන්ච් එකට යනවලු මල්ලි. ඉතින් මං හිතන්නේ ස්පොන්සර් ගනි මල්ලි ආව එළියට. එයා අරගෙන ඒ කියන්නේ මේක තමයි ලංකාවේ ලොකුම ආදායම. කුඩු එහින්ද කුඩු වලට සම්බන්ධය මල්ලි ගොඩක් කල් හිරේ හිටියේ නෑ මල්ලි. ඕකේ හොඳම මනුස්සයා තමයි එස්කෝබා කියන්නේ කොයිද මල්ලි? කොලොම්බියා නේද? මොන එස්කෝබාද? පැබලෝ එස්කෝබා මල්ලි කොච්චර කට්ටියට ස්පොන්සර් කළාද කිව්වොත් මල්ලි රෝමේ පෝප්ට ස්පොන්සර් කළා මල්ලි මිනිහා. ඉතින් අන්තිමට පාර්ලිමේන්තුවට ආවා. අන්ත හැබැයි මැරුම් කෑවා. ඉතින් මේ රංගජීව මහත්තයක් අත්ත මම කතා කරේ මෙච්චර කළා. ඉතින් ඔය එයා කුඩු ව්‍යාපාරය ගැන හොඳට දන්නවා. ඒ කට්ටිය මල්ලි එළියට එයි. දැන් 3-2 බලෙත් තියෙන හින්දා ඒ කට්ටිය එළියට එයි. අනිත් එක හොඳම උදාහරණය තමයි මල්ලි මිනි මැරුවා කියලා
ත්‍රීබෙන්ච් එකකින් මල්ලි දඬුවම දුන්නු චොකාමල්ලි මහත්තයත් දැන් එන්න යනවනේ මල්ලි පාර්ලිමේන්තුව. ඉතින් හැබැයි එතකොට මම ඒකට වැඩි කතා කරන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මම ඇතුළට ටිකක් මටත් එන්න පුළුවන් වෙයි වගේ. ඒ කියන්නේ මිනිමර්ලා මල්ලි පාර්ලිමේන්තෙට එන්න පුළුවන් නම් රංජන් කිව්ව මල්ලි නිකන් මේ පොඩි කතාවක් විතරනේ. එහෙනම් මම මේකට වැඩි ඒ කෑල්ල දාන්න එපා මල්ලි. මොකද උඹලා එහෙම කිව්වම දානවා. මම දන්නවා.